ආයුබෝවන් සුබ සැන්දෑවක් වේවා ඔබ සියලුම දෙනාට මම මහේන්ද්‍ර විජේපාල ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කඳුරට ශාඛාවේ සභාපති. ඇතරම මෙම වැඩසටහනට Zoom තාක්ෂණය ඔස්සේ අද දවසේ සජීවීව විකාශනය වන ඉවෙන්ට් TV නාලිකාව ඔස්සේ අපි තමක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් මම පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතනය කියන්නේ ඉංජිනේරුවරුන් වෙනුවෙන් ලංකාවේ ඉන්න පිළිගත් එකම ආයතනය. මේ අවුරුදු 100කට වඩා පැරණි ආයතනයක් පිහිටවලා. ඉතින් මේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ නිරන්තරයෙන්ම ඉංජිනේරුමේ කාරණා පිළිබඳවත් කාලීන මාතෘකා පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ නිරන්තරයෙන් අපි කරුණු සාකච්ඡා කරනවා. මේ මගින් ඉංජිනේරුවරුන්ගේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තියෙන දැනුම වර්ධනය කිරීමටත් ඒත් එක්කම මෙවැනි මාතෘකාවලට කැමැත්තක් දක්වන උනන්දුවක් දක්වන සියලුම දෙනාට මේ පිළිබඳව කතිකාවතක් ඇති කරන්නටත් මෙවැනි සාකච්ඡා බොහෝසේ ඉවහල් වෙනවා. ඉතින් මේ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ විවිධ කාලීන මාතෘකා විශේෂ මාතෘකා සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවතක් ඇති කරලා මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගන්නා තැන්වලට සියම් වූ ආකාරයක බලපෑමක් ඇති කිරීමටයි. අත වශයෙන්ම කියනවා නම් ඒ ගමන් මගේ එක්තරා පියවරක් විදිහට ඉදිරි පින්මක් විදිහට ඉංජිනේරු ආයතනයේ කඳුරට ශාඛාවේ කාර්ය මණ්ඩලය එකතු වෙලා අද අපි කිසියම් මාතෘකාවක් කතා කරන්නට යෝජනා කරලා තියෙනවා. මේක තමයි environmental concerns in future development and lessons from past. අනාගත සංවර්ධන ක්‍රියාදාමයේදී පරිසරය පිළිබඳව අපි කටයුතු කළ යුත්තේ කෙසේද? ඒ සඳහා අතීතයේදී අප ලබා ඇති පාඩම් මොනවද යන්නයි. ඉතින් මම හිතනවා සංවර්ධන ක්‍රියාදාමය ගැන කතා කරද්දී ඉංජිනේරුවරුන් වන අපට මේ කාලීන මාතෘකාවක් නොවේ. මොකද සෑමදා සංවර්ධන කටයුතු වල යෙදෙන්නේ ඉංජිනේරු. සංවර්ධනයත් ඉංජිනේරුවත් මම හිතනවා ගහට පොත්තසේ බැඳිලා ඉන්න දෙපිරිසක් කියලා. ඉතින් සංවර්ධන කටයුත්තක් කරද්දී සංවර්ධනය කියලා අපි කියන්නේම වෙනස් කිරීමක්. ඉතින් මේ සංවර්ධන කටයුතු වලදී නිරන්තරයෙන්ම අපේ වටපිටාවත් අපේ පරිසරයත් සියලු දේ අපට වෙනස් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මෙහිදී පරිසරයට වෙන බලපෑම ඉතා අවම කරමින් මේ සංවර්ධන කටයුතු සිද්ධ කිරීම සඳහා ඉංජිනේරුවාට ඉතාමත් සීරුමාරුවෙන් වැඩ ගන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ සර්වකාලීන මාතෘකාව පිළිබඳව අපි අද කතා කිරීම සඳහා ඉතාමත් වැදගත් පුද්ගලයෙකු මෙතෙන්ට සම්බන්ධ කරගන්නට යෝජනා කරා. මේ පිළිබඳව හසල අත්දැකීමක් ඇති දෙස් විදෙස් හසල අත්දැකීමක් ඇති පූර්ණ කාලීන පරිසරවේදියෙකු වන ඔබ නම ඇසූ පමණින් ඔහු ගැන දන්න හඳුනන සම්මානනීය මහාචාර්ය සරත්කම කොටගම මහතා තමයි අද අපේ සම්පත්දායකයා විසින් දේශකයාණන් ලෙස කටයුතු කරන්නේ. ඉතින් මහාචාර්යතුමනි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කඳුරට ශාඛාව වෙනුවෙන් මා ඔබ ඉතාමත් සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද මේ වැඩසටහනට සහභාගී වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වත්මන් සභාපතිතුමා ඉංජිනේරු KPIU ධර්මපාල මහතා ඒ වගේම ඉදිරි වර්ෂයේදී ඉංජිනේරු සංගමේ ඉංජිනේරු ආයතනයේ මුල්පුටුව සඳහා යෝජනා කොට තිබෙන අනාගත සභාපතිතුමා ඉංජිනේරු අර්ජුන මාම්පිරි මහතාත් අද මෙතනට සහභාගී වෙනවා මේ වැඩසටහනට. මම ඔහුවත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අද Zoom තාක්ෂණය ඔස්සේ ETV නාලිකාව ඔස්සේ ඉවෙන්ට් TV නාලිකාව ඔස්සේ සජීව මේ නරඹන අපිට සමග එකතු වෙලා ඉන්න සියලුම දෙනා ඉතා ආදරෙන් පිළිගන්නවා. ඉතින්ම මම ඔබට කියන්න කැමතියි
අපි මේ වැඩසටහන මුලින්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කිරීමට තමයි අපි සියලු පිඹුරුපත් සකස් කරලා වැඩ කටයුතු සූදානම් කරලා තිබ්බේ. නමුත් මේ ඉවෙන්ට් ටීවී නාලිකාව පියෝ ටීවී ආයතනයේ ඉවෙන්ට් ටීවී නාලිකාව මේ සඳහා අපට අනුග්‍රහය දක්වන්නට ඉදිරිපත් වුණා. ඉතින් මේකත් එක්කම අපේ ප්‍රේක්ෂකාගාරයේ ඉතා පුළුල් වුණා. ඉතින් මේ පුළුල් වීමත් සම්බන්ධව අපි කල්පනා කරලා බලලා හැකිතාක් අපට මේ වැඩසටහන සිංහල භාෂාවෙන් කිරීම සඳහා අපි තීරණය කළ බව මම මෙහිදී කියන්නට කැමතියි. ඉතින් අවසන් වශයෙන් මා විසින් මේ ඉදිරිපත් කරන ලද වැඩසටහන පිළිබඳ වූ පූර්විකාව පෙර හැඳින්වීම මෙතනින් අවසන් කරමින් සිරිත් පරිදි අපේ ආරාධිත දේශකයාණන් හඳුන්වා දීම සඳහා කඳුරට චාකාවේ විධායක කමිටු සමාජික පෙරදින විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චමින්ද බණ්ඩාර මහතාට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ස්තුතියි. බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද සන්ධ්‍යාවේ මේ කතිකාවට අපේ ආරාධනයෙන් සැපැමිණි මහාචාර්ය සරත් කොටගම මැතිතුමන් සහ මෙම කතිකාවේ නියාමන කටයුතු කරන එහෙම නැත්නම් මොඩරේෂන් එක කරන ඉංජිනේරු සරත් ගාමිණී මැතිතුමන් යන දෙපොළම හඳුන්වා දීම තමයි මගේ කටයුත්ත විදිහට පැවරිලා තියෙන්නේ. දැන් සභාපතිතුමා ප්‍රකාශ කළේ විදිහට මේ වැඩසටහන වැඩි දෙනෙක්ගේ ප්‍රයෝජනය සලකා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඒ දෙකම භාවිතා කරමින් විකාශය කරන්න අපි තීරණය කරා. කෙසේ වෙතත් ආරාධිත අමුත්තෝ සහ ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනාට මම මේ අවස්ථාවේ මේ බව දැනුම් දෙන අතරේ අපේ ආරාධිත අමුත්තන් සහ අපේ කතික මහතා සහ නියාමක මහතා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වා දෙන්න තමයි මම සූදානම් වෙන්නේ. First of all, I will introduce our moderator today. Engineer Sarath Gamini is the moderator. He is a well-known engineer to most of us in the IESL Kandurata chapter and also among the engineering community in the country. After obtaining his Bachelor of Engineering degree from the University of Peradeniya, he started his career as an engineer at National Water Supply and Drainage Board in 1982. He was a chief engineer and also he was the project director of the Greater Kandy water supply project. I think I will not spend more time than this. I think most of us know him very well. Thank you, sir, for accepting our invitation and accepting to moderate this evening event. Then I would like to introduce our today's speaker, Vidya Jyoti Professor Sarath Kotagama. So it is an honor you accepted our invitation and with us today. Professor Sarath Kotagama is an emeritus professor at the Department of Zoology and Environmental Sciences at the University of Colombo. He is one of the leading ornithologists in the country, renowned academic and an activist in his discipline. Professor Kotagama was offered the Vidya Jyoti Award by the government of Sri Lanka. That is the highest recognition for a scientist in the country. And he was offered with many other awards such as the Deshamanya Parisaravedi Award, the National Exemplary Citizen Award, and many other presidential awards for his academic achievements. He has served as a consultant for many government and non-government organizations for the national level projects and served as a member of the several advisory committees of the Central Environmental Authority. Also, he was a former director of the Wildlife Conservation Department of Sri Lanka. So when I look at your CV, there are many things to mention, but
with the time, I stop the introduction at this point and invite you to the stage, sir. So it is the flow over to you. Sir, you are muted, sir. I will, well, Ayubowan, thank you very much for the invitation. I will do my lecture bilingual because much of the slides are in English, so it will not be very difficult for those who are following English to understand. English භාෂාවෙන් යන අයට ඒක නොතේරෙන්නේ නැහැ. මොකද මගේ කතාවන් සියල්ලක්ම වගේ තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. එකක් දෙයක් කරන්න. මුලින්ම මම පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. මා ගැන චමින්ද ඉංජිනේරුතුමා කියපු දේවල් ගැන මා සතුටු වෙනවා. ඒව ගැන බොහොමම සතුටු වෙන කරුණක්. නමුත් මේ ඔය ඔක්කොටම වඩා මම හිතන්නේ මගේ මේ ක්‍රියාකාරකම් වල තියෙනකොට බොහෝ දෙනා මට පරිසර වේදියෙක් කියනකොට මම කියනවා ඒක ගැන මම සතුටුයි. මොකද මම පරිසර වාදියෙක් නොවන නිසා. Because I am not an environmentalist on argument basis, but I am an environmentalist based on science. Because I have had a science discipline influence on everything that I have been doing. Vidya වේ බලපෑමක් මට තිබිලා තියෙන නිසා මා කරන බොහෝ දේ තුල විද්‍යාව පසුතලයක් හැටියට මම පාවිච්චි කරනවා. ඒ නිසා මම පරිසර වේදියෙක් මිසක් වාදයක් නොවන බව මුලින්ම කියන්න ඕන. දෙවෙනි කරුණ තමයි මා අසම්මතවාදී සම්මතවාදියෙක්. Because I do everything, or I am a non-conformist. I conform, but I am a non-conformist. So කිසිම දෙයක් මම සම්මතය තුල නිසාම කරන පුද්ගලයෙක් නොවනවා. ඒ අනුව ගිය නිසාම තමයි මට පරිසරය ගැන මීට වඩා හොඳ අධ්‍යයනයක් කරගන්න හැකියාවක් ලැබුණේ. පරිසර ක්‍රියාකාරකම් වල, which is the better word for me, in the activities of the environment, I am now almost 50 years, 50 plus. I have been involved in many conflicts. බොහෝ පරස්පර අදහස් වලට මම එකතු වෙලා තියෙනවා. සමහර ඒවාට මගේ ස්ථාවරය බොහෝසේ ඉදිරිපත් වී ඇති විවේචන වලට පටහැනි. ඒවා එසේ වීමට හේතු වන්නේ because my science does not allow me just simply to argue things without purpose and the logic of science. විද්‍යාවේ පසුතලයෙන් ඇත්ත මට ඒවා තර්ක කරන්නට අවසර නොදෙන නිසා, මගේ පසුතලයේ නිසා, because of my background, I don't get involved in those things. So I just simply say what is said and they will not agree with me, and that is not an issue for me. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. To me, it is very clear that we as humans have intentionally or unintentionally, have changed the planet not for the better, but for the worse. But for the human species as such, මානව විශේෂ රටා සමයට නැත්නම් ජීවියාට නම් අපි මානව කේන්ද්‍රීයව බලනවා නම්, if you are looking it through a homocentric view, we may feel that because we or I am in a better position than some or many of the participants in the world, we have achieved a lot. But I think the times have changed over. I realized this more than 50 years ago that there is an issue. ප්‍රශ්නයක් තියෙනවා. මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා මම මේක අවබෝධ කරගත්තේ. That is why I stood for the Singharaja protection at that time as a student, because I felt that what was happening for Singharaja was wrong. And I know that it was true. But at the same time, many years later, after it was protected by stopping the logging, I will always remember what late Professor Abhay Wickrama came to me and said, and our fellow members who were fighting that case at that time, and especially to me, he came and said, Professor Kotagama, your task has been achieved by preventing it from getting logged, but your task has not been achieved to protect it forever for the future. And he said, if you are to do what is needed, you must find the information to protect it. ඒක රැකීමට අවශ්‍ය කරන තොරතුරු ටික සෙවීම අනිවාර්යයි කියලා ඔහු අපිට එදා කිව්වා. ඒ නිසාම තමයි අපි සිංහරාජයට පරිශ්‍රණ සඳහා ගිහිල්ලා
කැපීමෙන් සිංහරාජ වනාන්තරයට ඇති වූ හානිය මොකක්ද කියන එක විද්‍යානුකූලව තොරතුරු එකතු කරලා ඒ අනුව ලෝක උරුමයක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව ලැබුණේ. ඒක එදා නොකරුවා නම් එදා ඒ පර්යේෂණ කරන්ට අපි ඉදිරිපත් නොවුණා නම් සහ ශාක ගැන ප්‍රොෆෙසර් ගුණතිලකලා බාලසුබ්‍රමණ්‍යන් මහත්තයා ඒ වගේ කට්ටිය ඇස්ටන් පීටර් ඇස්ටන් වගේ කට්ටිය ඉදිරිපත් කළා කෙරුවේ නැත්නම් අපිට සිංහරාජයේ වටිනාකම හුදෙක් මේ කැලයක් කියන දෙයින් එහාට ඔබට beyond a forest that there is much more we could not have been able to show, but we showed it because of the science. විද්‍යාව නිසා අපිට ඒක කරන්න හැකි වුණා, and it will stand for science. But 50 years down the line, I am telling you, I am not happy. I am not happy because that science which enabled the Singharaja rainforest to be protected cannot protect it today, because it is the same science that has failed to show that it is much, much more better than what it was. The endemicity of Singharaja is surpassed by certain other forests in which the studies have been done. වෙනත් කැලෑවල එන්නතිභාවය නැත්නම් ආවෙනිකතාවය ගැන අධ්‍යයනය කරලා තියෙනවා තුලින් පෙන්눔 කරනවා සිංහරාජය අභිබවා ඒ වනාන්තරවල තැන්වතිභාවය නැත්නම් ආවෙනිකතාවය or the endemicity is higher. The only reason for that I see is because when it was protected, we put a strong cloud around it, a strong rope around it, and did not allow good research to happen within the system. මේක සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන විශාල ගැටලුවක්. Not just only for Singharaja, I would say for the common biodiversity of this country, we have an issue with getting the information to establish the facts. Without facts, you cannot argue to protect something properly. It is not for the feeling that you should protect something. It is not for the feeling that you should change something for the better or for the worse. It must be for the facts. As students of science, and all of us, most of us who are following this lecture, I'm sure, will accept that if you don't have facts, ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඉන්ද්‍රිය ගෝචර වීමට නොහැකි නම් ඒ ප්‍රත්‍යක්ෂය නොමැති නම් ඒ තහවුරු කර ගැනීමට තියෙන ප්‍රවේශය ඉතාමත්ම සීමිතයි, වෙනස් කළ හැකි. මෙන්න මේක අදටත් බහුතරයක් වශයෙන් අපි පරිසරය ගැන පෙනී සිටින අවස්ථාවවලදී තාම හරියට අවබෝධ වෙලා නැහැ. අර්ථ කරන්න පුළුවන්, we can argue, but arguments are always on either side. It can just swing on the basis of how you understand, on the basis of how you were brought up to understand. තමන් හැදුනේ කොහොමද යමක් තේරුම් ගන්න. ඒ අනුව තමන්ගේ තර්කය වෙනස් වෙන්න පුළුවන්. විශ්වාසයේ මත බිහි වෙච්ච මානව සමාජයක් තුළ මේක බොහොම සරලයි. This is very simple if it is something that is a society built on belief. So you can see things can be very bad if we don't establish ourselves on facts. So my presentation today, I like to be able to present to you facts. I would open up the Pandora box for many of you engineers to look back into the past. අතීතයේ දිහා නැවත බලන්න මේ ඉංජිනේරු ඔබට මම අවකාශයක් දෙන්න කැමතියි. I'm not going to be conclusive, even though I might be in certain situations. සමහර අවස්ථාවලදී මම පැහැදිලිවම ඒ ස්ථාවරයේ ඉන්න පුළුවන්. නමුත් බොහෝ අවස්ථාවලදී මම මේ උත්සාහ කරන්නේ වසා ඇති දොරවල් ටිකක් විවෘත කරන්න. Because 50 years down the line, I am more convinced than 50 years ago that we are at a turning point and we have to turn. අපි වෙනස් විය යුතුමයි. අපි මේ වෙනස ඇති කර ගැනීමට අපිට අද තියෙන දැනුම ප්‍රයෝජනයට ගන්නවද නැද්ද කියන එක විතරයි අපි බහුතරයකට තියෙන්නේ. මෙන්න මේ ස්ථාවරය මත මම මේ දේශනාව පටන් ගන්නවා. මම මේ කතා ටික මෙතනින් එහාට යනවා. සියලුම කතා මම විස්තර කරන්න උත්සාහ කරන්නේ. I will not try to explain all the slides, but I will try to give you as much as possible what is possible. Right, so coming on to the slides, I hope the slides is visible.
I would appreciate if somebody can give me a cue that this is visible. It is visible, sir. Right, thank you. I must also apologize because I hear a sound behind me. Somebody is doing some concrete drilling. I tried to close my window and try to cut it, but it doesn't seem to work. So I will be more close to the microphone and try to ensure that my sound overrides that sound of the concrete work that is happening somewhere close by, which I don't know where, but it is happening. So again, Ayubowan. So the topic was අපිට ලැබුණු මාතෘකාව තියෙන්නේ පරිසරය ගැන තියෙන තැකීම අනාගතය වෙනුවෙන් සංවර්ධනයෙන් සහ අතීතයෙන් අත්දැකීම් කියන දේ මුල් කරගෙන අපි ඒ අනුව බලමු. මීට දවස් දෙකකට කලින් ජූලි මාසේ 29 වෙනිදා ඒ කියන්නේ මේ මාසෙම 29 වෙනිදා මිහිතලේ සීමාව අභිබවා ගියා. That is called Earth Overshoot Day. ඒ කියන්නේ මිහිතලයේ සම්පත් පරිභෝජනය කරනවා. ඒ කරන සම්පත් කොතරම් වැඩි විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. How much of the resources have we used? The ecological footprint has foregone what the planet can supply, and that happened on the 29th of July. You can see from this graph the date has gradually come closer and closer to January. Last year, 2020, you can see it's somewhat very much up there in August. I think it was in August 20 odd that it happened, almost a month ago. And that is accounted for because of COVID. COVID නිසා තමයි මේ overshoot එක පරක්කු වුණේ කියලා කියනවා. නමුත් gradually පේනවා මේක 1970 ඉඳලා පටන් ගත්තේ ක්‍රමයෙන් අපි ඒ සීමාව අභිබවා යන දින ඉක්මනට ලබාගෙන තියෙනවා. දැන් මේ අවුරුද්දේ ඒක 29 වෙනිදා ලබා ගත්තා. එන අවුරුද්දේ තව කොහේ ආයිද දන්නේ නැහැ මේ අලුත් සාමාන්‍ය කියන එක යටතේ. රටවල් කොච්චර ඉක්මනට මේක ලබනවාද කියන එකත් මේ වෙනකොට 2021 දී මේ අධ්‍යයනය තුලින් පේනවා රටවල් 35ක් 36ක් විතර ජුලයි මාසේ වෙනකොට අන්තිම වෙනකොට ඒ සංඛ්‍යාව අභිබවා ගිහිලා තියෙනවා. සම්පත් අභිබවයි. රටේ ජීවත් වෙන මිනිස්සු මිහිතලයෙන් ලබා ගන්න පුළුවන් සම්පත් ප්‍රමාණය මිහිතලයට වඩා වැඩියෙන් ලබාගෙන. වැඩියෙන්ම සිදු වෙන්නේ කොටාර් කියන නගරේ. මොකද ඒකේ තියෙන පරිභෝජන රටාව නිසාම ඒක ජනවාරි මාසේ පෙබරවාරි මාසේ මැද හරිය මුල් කාලේ වෙනකොටම ඒ ෆුට්ප්‍රින්ට් එක පහු කරගෙන යනවා. So you can see USA by March, right? So Sweden, for example, by April 6th, France by May 7th, Spain by 25th, even the Bahamas by June 10th, Romania June 21, June 30th, Iran, and then of course you can see July 27th, Brazil passed it, and the world went past, the whole world as such went past on the 29th of July. So we are overusing the resources and we are taxing the planet. Api me ක්‍රියාවලිය තුල මේ ජීවකාව තුලින් අපි මිහිතලයට විතරක් නෙවෙයි මුළු ජීව පද්ධතියටම විශාල බලපෑමක් ඇති කරනවා කියන එක. මේකයි වෙනස් කරගන්න ඕනේ කියන එක අපි වටහා ගන්න අවශ්‍යයි. 2020 අපි හඳුන්වනවා the year of climate extremes. දේශගුණික අන්ත වසර හැටියට 2020 හඳුන්වුවා. I would say, because already we have surpassed a lot of those limits that were established in 2020. විසයි දාපු මේ සීමාවන් බහුතරයක් මේ වෙනකොට අපි අභිබව ගිහිල්ලා තියෙනවා. ලෝකයේ විවිධ තැන්වල මම මේවා එක එක විස්තර කරන්න යන්නේ නැහැ. මම උදාහරණ විතරක් එකක් දෙකක් ගන්නම්. විවිධ තැන්වල මේ වෙනකොට ජනවාරි 2021 වෙනකොට යුරෝපයේ better than average conditions were present across much of Europe during January. ඒ කියන්නේ තෙතමනේ නැත්නම් වර්ෂාපතනේ වෙන කවදාකවත් නොතිබූ ප්‍රමාණයට වඩා වැඩි වෙලා තියෙනවා එතන. Arctic ice extent, Arctic ප්‍රදේශයේ තියෙන ice වල ප්‍රමාණය ice extent was 6.5% below the 1981-2010 average. ඒ කාලේ තියෙන සාමාන්‍යයකට වඩා 6.5කින් වඩා අඩු වෙලා තියෙනවා. So we can go in our region Kitwe වෙනකොට Kingdom of Bahrain. Bahrain's mean temperature for January
2021 tied with 1953 and 1999 as if the fifth highest on record. හයවෙනි වැඩිම උෂ්ණත්වය ලැබුණේ 1953 1999 තිබුණ සංඛ්‍යාවට 21 ඇවිල්ලා තියෙනවා ජනවාරි මාසේ. Tropical cyclone Eloise කියන එකන made landfall in Mozambique as an equivalent category 1 hurricane in Saffir-Simpson scale on January 23rd. The storm brought along winds and heavy rain that caused several floods in the region. මේ වගේ විශාල වෙනස්කම් සමූහයක් මේ වෙනකොටත් වෙලා තියෙනවා. It is not far. It is just again 17th 18th of July what happened in Europe. Europe වෙච්ච දේ දිහා බැලුවම අපිට ඇස් ඇරීම අනිවාර්ය විය යුතුයි. It must become a definitive need to open our eyes to what is happening. 100 years rain falling down in 1 or 2 days. What is happening? මොකද්ද මේ වෙන්නේ කියන එක? It is terrifying. Merkel shaken as flood death rises to 188 in Europe. අපි හිතුවා ලංකාව වගේ රටවල නැත්නම් දුප්පත් රටවල in the poorer countries that a flood can kill people. But here you see flood can kill people even in the most developed countries in the world. The president of Germany was shaken. Only when we take action against climate change, keep change, we can keep the events that we are now experiencing within limits. සීමාවන් තුළ දැන් මේ අත්දකින්න දේවල් තියාගන්න පුළුවන් වෙන්නේ අපි දේශගුණික විපර්යාසයට විරුද්ධව ක්‍රියා කෙරුවොත් විතරයි කියන එක. අය 24ක් තුළ අවුරුදු 100ක විතර තියෙන්න පුළුවන් වැස්ස පැටිලා තියෙනවා. ඒ අතරතුර we know that there's a lot of wildfires taking place in the US now. Then ගිනි ගන්නවා එක එක තැන් වල. This is a picture for yesterday. ගිනි ගන්න තැන් ටික මෙතන පෙන්වුම් කරනවා. It is showing where it is burning. And what is most surprising is that the smoke of this has gone all the way across to the east coast of the United States of America. අමරිකාවේ මෙහා පැත්ත කොනටම ඒකේ දුමකරය ගිහිල්ලා තියෙනවා. These are now real experiences that we are seeing today. අද අපි මේවා දකිනවා. මේවා මොකටද මේ වෙන්නේ කොහොමද වෙන්නේ? කැනඩාවේ කවදාකවත් නොතිබුණු උෂ්ණත්වයක් මේ ගිය මාසේ මේ මාසේ වාර්තා වෙනවා. ගිය මාසේ කියවෙන මේක 31 වෙනිදා ඉඳන් I am telling it like last month. No, in this month. These are some of the temperatures which was there and what is there now. 46 has become 47, 44 has become 45, 41 has been 42, 41.5 has gone to 42, 37 has gone up to even 39. People are sitting in the water to cool themselves out. So you can see that these things are happening all the time. And again, last month, actually on the 15th of June, Loke Sangwardita Ratawal Hatara, we call it the G7, came together to discuss what are we going to do about the post-COVID and ekane COVID ekata passe tiyena tattwe gana katha karannat arthike tattwe what is the current economic process, what are we going to do about that, and they discussed. Out of the 4 points that they raised and said we are going to do this, number 2 was a very big stunner. Uddumeyata pat wena deyak hatiyata egollo yojana karuwa. No more coal. Gal anguru ming idiriyata natha කියන තැනට ගියා. The G7 leaders pledged to phase out coal-fired power generation at home and to end funding for new coal-burning power plants in the developing world. එතකොට සංවර්ධිත රටවල් වල මින් ඉදිරියට ගල්අඟුරු වලින් විදුලි ජනනය කරනවට උදව් නොදෙන්න ඒගොල්ලෝ තීන්දුව කෙරුවා. The leaders committed to offering developing nations $2.8 billion to help them switch to cleaner fuels. පිරිසිදු ඉන්ධන පාවිච්චියට සඳහා බිලියන 2.8ක් දීලා තියෙනවා. This is over and above $300 million that was pledged last year for developing countries. Now my question is, where is Sri Lanka here? ලංකාව කොහෙද මේක තුල ඉන්නේ? මේ ඊයේ පෙරේදත් අපි දැක්ක සමහර විදුලි බල ඉංජිනේරුවන් කියනවා අපි මේ සැලැස්ම කෙරුවේ නැත්නම් විදුලිය නැලිය නැති වෙයි කියාගෙන. දැන් අවුරුදු කීයක් තිස්සේ අපි කියනවද පුනර්ජනනීය renewable energy වලට යන්න කියලා. ඒ සඳහා අවශ්‍ය පදනම සකස් කරන්න කියලා. අන්තිම මොහොත වෙනකන් දින්න ඕනේ අපි මේ වගේ දේවල් කරන්න. මේ රටේ ස්වභාවය ඒ වගේ වෙන්නේ මේ යන විදිහට. It appears that we as technocrats are not willing to make transitions but are willing to succumb to political decisions
and then talk about saying, Oklahoma karanda ba, you can't do that, you know, we need transition and all of that. But I think there's something very serious here which we have to think about. This idea is not new, but it has now been established. The summit also promised to make good on pledge, first made in 2009, to jointly mobilize 100 billion per year for public and private sources through 2025 to developing countries to help them tackle the impact of climate change. But climate groups said more was needed. So we have an issue. I have an issue. As an environmentalist, I have an issue as to what is happening. So let us look at some of the environmental issues that are in the float now. I'm not going to describe all of them, but I'm just going to illustrate to you what is available in the literature today. මේ වෙනකොට අපේ ප්‍රකාශනවල තියෙන දේවල් ටික ස්ලයිඩ්ස් මගෙන් කරපු ස්ලයිඩ්ස් වගේක් මට හම්බුණා. ඒක මගෙන් මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. So ඒවා මම විස්තර කරන්න යන්නේ නැහැ, but I'm going to just give you the background. මොනවාද පරිසර ප්‍රශ්නයක් කියන්නේ? Many such issues created due to human activities and cause harm to the environment. පරිසරයට හානි කරන මිනිසාගේ ක්‍රියාකාරකම් වලින් ඇතිවෙච්ච දේවල් තමයි අපි පරිසර ප්‍රශ්න හැටියට දකින්නේ. Harmful effects for human activity in the biophysical environment. ජෛව භෞතික පරිසරයේ සිදුවන වෙනස්කම් වලට මානව ක්‍රියාක්‍රම නිසා cause effects and mitigation are needed. New effects අලුත් ඒවා. Environmental issues are interconnected. මේවා එකිනෙකට සම්බන්ධයි කියන එක අපි පැහැදිලිවම දන්නවා. One issue accelerates the other or reduces the other and so on. So you can see that these are very interconnected. ජනගහන වර්ධනය නිසා විශාල ලයිස්තුවක් හැදෙනවා. Bio capacity, carrying capacity, exploitation, industrialization, land degradation, land reclamation, urbanization, waste, water conflict, water scarcity, overdrafting, and the list can go on. ජනගහන වර්ධනය නිසා පරිසර ප්‍රශ්න විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ජලජ ප්‍රශ්න සමා ඒ වගේම ගොඩක් තියෙනවා. Reservoirs, fragmentation of river ecosystems, riverine coastal erosions, change in water temperature, reservoir sedimentation, ඔය වගේ ජල ගැලුම් මේවා ඇති වෙනවා. අපි න්‍යෂ්ටික ශක්තිය ගැන කතා කරනවා, න්‍යෂ්ටික අවශ්‍යතාවය ගැන කතා කරන තියෙනවා. මේක අනාදිමත් කාලයක් ඉඳලා කතා කරන දෙයක්. It's a long issue and we know that there are many environmental issues related to that. Land use issues, භූ පරිභෝජනය හරහත් අපිට ප්‍රශ්න ඇති වෙනවා. ගොඩනැගිලි, කාන්තාකරණය, habitat fragmentation, කුට්ටිකරණය, විනාශ කිරීම, හායනය, පරිසර සහ භූ අතර තියෙන ගැටලු, නගර උෂ්ණත්ව වැඩිවීම, urban heat effect, නගරයේ විශාලණය වීම. These are all issues that are concerning the environment. ගොවිකමෙත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. Intensive farming, වැඩිය ගොවිකම් කිරීම නිසා. Farming animals, crops, irrigation, monocultures, pesticides, plasticulture, slash and burn, tillage මේ ඔක්කොම ප්‍රශ්න. ඒවා විසඳුම් හොයන්න එක අලුත් තාක්ෂණය එනකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවා. Nanotechnology is a savior, but it is also a problem. We'll come back to that. අපි නැවත මේකටත් එන අවස්ථා තියෙනවා. දේශගුණික විපර්යාසය කියන්න අවශ්‍ය නැහැ. හැම අංශයකින්ම හැම පැත්තකින්ම අපිට බැට දෙනවා. It is giving us problems from every side. Climate change, global warming, dimming, fossil fuel, sea level rise, greenhouse gas, ocean acidification, thermohaline and circulations, environmental coal industry, urban heat islands, flooding, all of these. Environmental degradation resulting from many of those issues. මේ පසුවිච්චේ සාධක සියල්ලම නිසා පරිසරය හානය වීම විශාල වශයෙන් සිදු වෙනවා. පරිසර සෞඛ්‍යයක් දැන් තියෙනවා. අද මේ COVID-19ත් එක්ක වැටකන්නේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ with COVID-19. We are in this issue primarily because we have not responded to some of this background knowledge that was told to us by many people in the past. Air quality, asthma, birth defects, development disabilities, endocrine disruptors, and it goes on. These lists are immense. Because against this list, we can say, well, the benefits of all of these things, benefits of all the development, සංවර්ධනයේ වාසි ප්‍රවර්ධනය කරගත්ත දේවල් මොනවද කියන එකට අපිට ලයිස්තුවක් හදන්න පුළුවන්. But we can now see that when you place the damage
against the benefit, there is somewhat a conflict situation which is making things worse, making us spend more than what we should be to try and contain these problems, because the problems are increasing every day. We will see what happened in COVID, right? Pollution. Where is it? When is it going to not come down and say no more pollution? Because these are all extraneous. Mema bahira deva. Sampath hayana, sampath නැති කිරීම, විනාශ කිරීම, වන ආවරණයද, දැවද, මාළුද මේ ඔක්කොම තියෙනවා. ලංකාවේ ගත්තොත් the near shore fishery is dead. ආසන්න මුහුද සම්පූර්ණයෙන්ම මැරිලා. But how are we going to continue for the fishermen? Do they have the means to go to the deep sea? ගැඹුරු මුහුදක් තියෙන නිසා අපිට මෙහෙම කියන්න පුළුවන්. We can say it because we have a deep sea which we have not exploited. That does not mean that we can do it without harming it. We can if we know how to do it. But then where are we thinking about it? Europe State of the Environment 2020 report comes out just a couple of months ago, or last month actually. In June, many of these reports come out. And they say change of direction urgently needed to face climate change challenges, reverse degradation and ensure future prosperity. අනාගතයේ සෞභාග්‍ය කරන්න නම් අපි වහාම මාර්ගය වෙනස් කරන්න අවශ්‍යයි. Europe's environment is at a tipping point. වෙනස් වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. We have a narrow window. ඉතාම පටු හිඩසක් තියෙනවා. කන්න මේ ජනේලයක් තියෙන්නේ. ඊළඟ දශකයේ වෙනුවෙන් next decade to scale up measures to protect nature. Not to develop but to protect nature. ස්වභාවය රැකීමට අපිට තියෙන්නේ කුඩා හිඩසක් පමණයි. Lessen the impacts of climate change. වායුගෝලයේ නැත්නම් දේශගුණික විපර්යාසයට තියෙන බලපෑම අවම කිරීමට radically reduce our consumption of natural resources. ස්වභාවික සම්පත් විනාශකාරීව නැත්නම් මේ විශාල වශයෙන් පාවිච්චි කරන එක අවම කිරීමට අපිට තියෙන්නේ බොහොම පොඩි හිඩසක් පමණයි. අනිත් පැත්තට නෙමෙයි මේවා කියන්නේ. එකක්වත් කියන්නේ අපිට හිඩසක් තියනවා සංවර්ධනය වෙන්න කියලා. None of these things are saying that there is a room for development. Even the developers are saying we have to put our brakes now, because any development that we are going to propose will not succeed if we don't address these things now. This is the message coming all across the world everywhere. These are from Europe. You can see it's all climbing down. When are we going to see these changes? Forest expansion, deforestation has reduced. But is it where we want it to be? තිබිය යුතු තැනද වනහායනය, වන විනාශය ඇවිල්ලා තියෙන්නේ. තාමත් වෙනවා. ඉන්දියාව කියන්නේත් එච්චරම තමයි. 2020 will be the most tumultuous, most catastrophic and most defining year of our lifetime. I dare say. This crisis has no precedent. There is no rule book that tells governments what to do, how to shut down economies and when to reopen them. The virus is a mutant. It jumped from its animal host to humans. It is pernicious because it seems to find new ways to hide itself. We can be asymptomatic and yet be a carrier of infection. මේ වෛරස් එක COVID-19 කියන එක තුල අපිට මේ සිදුවෙලා දේ ගැන හිතනකොට අපි මෙතර කල් පරිසරයත් එක්ක කරපු ගනුදෙනුව ගැන නැවත නොසිතා පුළුවන්ද කියන එකට අපිට හිතන්න වෙනවා. We have massively transgressed the natural boundary. ස්වභාවික සීමාව විශාල වශයෙන් අපි අභිබවා ගොස් තියෙනවා. But saying that we will be net zero in 2050 seems to be an easy sell. බොහොම සරල කියමනක්ලු 2050 වෙනකොට අපි net zero ඒ කියන්නේ සියල්ල ශුන්‍ය කරන තැනට යනවා කියන ඒ කියන්නේ පාවිච්චිය හානිය මේවා. The fact is that unless we reduce our emissions drastically, we cannot be net zero. Today there is some comfort in saying this. It staves off the inevitable plan. It pushes it to the next generation and after that. මේ ප්‍රශ්නය අපි ඊළඟ පරම්පරාවට තල්ලු කිරීමක්ද මේ කරන්න කියන එක ඒගොල්ලෝ තියෙනවා. And what is the lesson from COVID-19? Very, very clear. And yet we have not probably understood it or felt it. People are just doing exactly the opposite as to what should be. ප්‍රතිවිරුද්ධ දේ තමයි මේකෙන් විදියන හානිය වැළැක්වීම වෙනුවට කරන්නේ අපි. තවත් ඒකට හිර වෙනවා.
2020 was not only the year of the COVID-19 pandemic, it was also the year of intensifying climate change. 2020 is the climate intense impact year. Even more worryingly, the world is heading for at least a 3% temperature rise this same temperatures. Scientific answer ko tunaka ushnatwe වැඩිවීමක් මේ දශකයේ අවසාන වෙනකොට ලැබෙයි කියලා. COVID-19 has brought the great acceleration to a screeching halt. Great acceleration. වේගයෙන් සංවර්ධනය වෙච්ච ආර්ථික වර්ධනය සම්පූර්ණයෙන්ම නැවතුවා එක තැන්. ඍණ ගියා. අපි ලංකාව ඍණ ගියා. Hundreds of thousands of people have died. ඒ ASE තාමත් කියනවා ඉතින් මේක ගණන් ගන්න ඕනේ නෑනේ මීට වඩා හැම්බිරිස්සාවට මිනිස්සු මැරෙනවා මීට වඩා දවසකට වාහන වලට හැප්පිලා මිනිස්සු මැරෙනවා. This is sometimes the arguments that we are bringing to sometimes justify that we should just continue as we are. The way we were. No. The economy have stopped operating. Take just one of the first largest income to this country was human labor. මැද පෙරදිග වැඩ කරපු අයගෙන් ලැබිච්ච මුදල් තමයි මේ ලංකාවට ලැබුණු වැඩිම ආයෝජනය කෝ එක. Next, we also had tourism. 3 billion zero. More than 3 million people unemployed. Can an economy go? We can't export our stuff. Can our economy move? So imagine that this something that we can't see, something that is not even us, came from nowhere. Even if we have to say it was produced by a country, it doesn't make any sense to us now. කවුරු හරි රටකින් මේක හදලා පිට කෙරුවයි කියලා කිව්වත් වැඩක් නැහැ. මොකද එහෙම තර්ක කිරුවොත් කියනවා ඒගොල්ලොන්ට කියන්නකො අපි ගොඩ දාගන්න කියලා. එහෙම කියන අයත් ඉන්නවා. There are people who are saying like that also. But that is not the lesson. ඒක නෙවෙයි මෙතන තියෙන්නේ. We mended with the environment. පරිසරයත් එක්ක වැඩි ගනුදෙනු කරන්න ගියා හානි කරගත්තා. It has struck back. This is not the first time. We have had more than 300 zoonotic impacts since 1960. Thank God we had science. විද්‍යාව අපිට තිබුණේ එකට දෙයියන්ට කියන්න. විද්‍යා දෙයියන්ගෙන් අපිට ලැබිච්ච දේ ඒ හින්දා අපිට 300ක් විතර තිබුණ zoonotic diseases එක යටපත් කරගන්න හැකි වුණා. But there comes COVID and we lost and we are losing. When will we overcome that? Only the future will tell us. So where are we today therefore? ගිය වසරේ සිදුවෙච්ච සිදුවීම් පදනම් කරගෙන විවිධ රටවල් වල විවිධ ප්‍රදේශ වල different people, different countries have come up with environmental reports and status reports. I'm going to give you a quick run of those looking at the time that we have. In 2021, every year, the world economists meet in what is called the 2021 Davos World Economic Forum. And they decide what is the current status and what is the Aturiya. What are the Avadanam Tattva Monada? Aturiya Monada. Anagate Tina Balapam Matikaran Monada. What are the ones that will cause the risks? And what is the result? We see in 2020, 5 of the factors that causes the risk to the growing of the world economy. Loke Artike Vardhaneta Balapana Avadanam Sadaka Pahama Palaveni Pahama Parisareta Sambanduna COVID Badinda Sella. Even before the COVID struck us. In 2021, after the COVID, almost 1 year, you can see infectious disease comes zooming in to the 4th place. But they are all still environment related. See before 2019, 2017, 2016, the economists who always thought that we are the leaders of everything. We can just push our way through. අපි තල්ලු කරගෙන යන්න පුළුවන් කියලා හිතාගත් ආර්ථික විද්‍යාඥයින් දැන් කියනවා අනේ දෙයියනේ පරිසරයේ මේ ප්‍රශ්න ගැන හිතුවේ නැත්නම් අපිට මේ ගමන යන්න බැරිලු. Where are we going? Have we understood that here? අපි මේක තේරුම් අරගෙන තියනවද ලංකාව තුල? That is my question. The new era is required.
කාලයක් අවශ්‍යයි. අලුත් හිතයට හිතන්න ඕනේ. We must achieve net zero emissions if the economy is truly to be sustainable. ලෝක වනාන්තර ගැන කියන්නෙත් එච්චරමයි. The degradation and loss of forest is one such contributing factor, disrupting nature's balance and increasing the risk and exposure of people to zoonotic diseases. මේවට අපිව කෙලින්ම ඍජුවම බැඳිලා තියෙනවා. කිසිවක් සුබවාදී නැහැ. ජෛව විවිධත්ව දැක්ම Global Biodiversity Outlook comes out in 15 September 2020, and even that, the profound consequence to our own well-being and survival that can result from continued biodiversity loss and degradation of ecosystems. මේ දිගටම සිදුවෙන ජෛව විවිධත්ව ආයනය ගැන මීට වඩා අපි කල්පනාකාරී වෙන්න ඕන. එකකින් මහා විනාශයක් ඇතිවීමට තියෙන අවකාශ වැඩි. මේ ඔක්කොම කියන්නේ එකයි. මම විස්තර කරන්න යන්නේ නැහැ, කියවන්න යන්නේ නැහැ. I will make available this slide pack to Chaminda, and then those who want can share it. Future of nature and business. Business කරන අයටත් මේ ප්‍රශ්නේ දැන් ඇවිල්ලා තියෙනවා. අපි හිතුවා business කරන අය පරිසරය ගැන නොහිතාව හේ යනවා කියලා. But that period is now gone. The business people are also getting more and more concerned about the environment because they are finding that their business cannot run if they are going to continue like this. See the words that are being used. There is no future for business as usual. සාමාන්‍යයෙන් පවතින විදියට අනාගතේ business වලට තැනක් නැල්ලු. හරි. Transformation is needed across 3 socio-economic systems. ආහාර සහ භූමිය සහ සාගරය පාවිච්චි කිරීම. යටිතල පහසුකම් සහ ගොඩනැගිලි පරිසරය. ශක්තිය සහ ඒවා උකහා ගන්නා ක්‍රමවේදවල අනිවාර්ය වෙනස්කම් ටිකක් අවශ්‍යයි කියනවා. Energy and extractive. Transformation is needed. මේ වගේ පරිවර්තනයක් අවශ්‍යයි කියලා කියනවා. ඒකට හේතුව මෙතන තියෙනවා. Because food land is 72% of the threats. Infrastructure and built environment, which is 29%, has 6 threats, and energy and extractives has the balance of 2 threats, and 18% all make 79% of the threats to the planet today. අද තියෙන අභියෝග වලින් 79ක් තියෙන්නේ ආහාර, භූමියේ සහ සාගරයේ, යටිතල පහසුකම් සහ ගොඩනැගිලි පරිසරයේ, ශක්තිය සහ උකහා ගන්නා දේවල් තුලයි. නගර වෙලත් මෙච්චරයි කතාව. World Cities Report of 2020, the value of sustainable urbanization, you can see that it is the same. Value of sustainable urbanization is established. We have to change for the new directions. The state of the global climate, I will leave that to you to look at. I don't have to repeat what I am being saying. It's one of the worst reports that we have had to date about the climate. And this is not brought about by people on the road. If we believe as scientists, if we believe in the science, understand that this has been written by the best scientists of the world, by the World Meteorological Agencies. So these are not just hearsay. These are researched, factual data. And we need therefore to start thinking. The built and natural environments are in conflict. ගොඩනගන ලද සහ ස්වභාවික පරිසරය අතර ගැටුමක් ඇත. මේක එන්නම වැඩි වෙනවා අපේ තියෙන irresponsible patterns of development, වගකීම් රහිත සංවර්ධනය නිසා. වගකීම් සහිත සංවර්ධනය කරනවා නම් මේ වෙනස ඇති වෙන්නේ නැහැ. මේ 1968 ඩුබායි නගරේ. මේ අද ඒ තියෙන තැන. නමුත් කී දෙනෙක් තේරුම් අරගෙන තියෙනවද මේකයි යථාර්ථය කියලා? How many of the developers have understood that this is the reality? මේක තමයි යථාර්ථය කියලා. ගොඩනගන දේ තුල ශක්තිය එකතු වෙනවා. ශක්තිය එක්තෙන් කරවනවා. Because we bring energy together and keep it there, in nature it will go down to that stable state of high entropy or to disorder. ඒ නිසාම මේවක් හැදෙනවා, හඩා වැටෙනවා. මේක වැළැක්වීම සඳහා අපි කොච්චර ශක්තියක් මේකට යොදවන්න ඕනේද? ඒ ශක්තිය යොදවන්න අපිට අද හැකියාව තියෙනවද කියන එක තැනට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. We have least
remembered these things in our engineering, in our construction, in our activities, even with other disciplines, not just engineering alone? Have we still not understood that we are the only species on this planet that produces something called waste? Have we not understood this? Are we not responding to it? Are we not willing to make a change to it? We are victims of this today. And that victim comes from the very simple fact that since 1948, we started using plastics. And today we are not just only finding a plastic a problem, the plastics make us live. කොහොමද අපි ජීවත් කරන්නේ ප්ලාස්ටික් වලේ? ඇයි ඉතින් ඔය ස්ටෙන්ට් දාගෙන හෘදේ බාධා ඇති වෙච්ච කී දෙනෙක්ගේ තියෙන්නේ ඇඟ ඇතුලේ ප්ලාස්ටික්ද? හෙට අනිද්දා වෙනකොට ප්ලාස්ටික් නාලිකාතේ, දමනීතේ, වාහිනීතේ, which will replace some of the transmitters of the blood or fluids in the body. Who knows? These are huge impacts that we are tied to. බැඳලා තියෙන්නේ අපිට. Can we ever get out of this mess? It's huge challenge, immense challenge. When are we going to start thinking to be out? And we always thought science is just information. Let's transfer that through technology to use it, and we will make a huge difference to our lives. අපි මුළු ජීවිතවලට විශාල වෙනසක් කරනවා අපි ශිල්පය පාවිච්චියට ලක් කෙරුවොත්. විද්‍යාවෙන් එන සිප් ලකුව හරහා අපිට මේ වෙනස කරන්න පුළුවන් කියලා අපි හිතුවා. Technology. Have we done it? We have made a tremendous mistake in that way. But yet I say, මම කියනවා, technology is still the savior. අපිව බේරන්න ඉන්නේ මේ සිප් ලකුවයි කියලා මම තාමත් කියනවා. නමුත් ඒක නැනවත්ව පරිශීලනය කෙරුවොත් විතරයි. ඒක නැනවත්ව අපේ ඉදිරි ගමනට යොදාගත්තොත් විතරයි. නමුත් සංකාව, despair, හුදකුලාව, they have become part of our society. There are countries where there are solitaires. හුදකලා ජීවීන් ඉන්න තැනට අපි මේ සමාජයේ ගෙනිහිල්ලා තියෙනවා. Manhattan, 94% of the households are single persons. මේ සංවර්ධිත රටවල තාමත් ලංකාව එතනට ඇවිල්ලා නැහැ කියන එක ගැන අපි සතුටු වෙන්න ඕන. We must be happy that we have still not come to that place, but we are going there very fast. There is even a minister for loneliness in the United Kingdom. බ්‍රිතාන්‍යයේ හුදකුලාව සඳහා ඇමතිනියකුත් ඉන්නවා. ප්‍රශ්නයක් තියෙන්න මේපයි එහෙනන්නේ. අපේ වගේ නෙවෙයිනේ. It is not like us, no, where we have ministers for the purpose to fill a place, to give position, but they have since 2018. So they must be having a problem. And then this happened a couple of days ago, and I thought, this is it. Because we all know what Kotmale was in the accelerated Mahaweli project when it was under discussion and construction. So everybody is going and inspecting the hole that happened on the road. And then there is another thing, we want to raise the dam also. I don't know, I am not the guy to decide whether this is right or wrong, but I'm putting it to you. Raising of the Kotmale Dam misconception and facts. I would recommend to you to read two documents. One is this, an environment evaluation of the accelerated Mahaweli development program, lessons learned and donor opportunities for improved assistance. This is one of the tables that was there, ranking of cost and benefits of mitigative actions. Watershed systems, agricultural systems, wildlife biodiversity systems, social economic systems. අය මොකක්ද අපි කරන වැරදි දේවල් වල බිලියන ගණන් වලින් තියෙනවා. ඒක හරිගස්ස ගන්න අවශ්‍ය කරන වැය සහායක කෙරුවම අවසානයේ තියෙන ප්‍රතිඵලය මොකක්ද කියලාත් අපිට කියනවා. අපි මේ වගේන් ඉගෙන ගත්තාද? Have we learned from these reports? There is another very interesting one which I have not put here, but I will tell you, was put by a person called Zubir, I think, where he shows how Skanska came into Kotmale and how the dam was shifted around to build
and how they were allowed to do what they like because it was a grant from abroad. Sweden රජයත් එක්ක තිබුණු සම්බන්ධතාවය අනුව ස්කාන්ස්කා ලංකාවට ආවේ කොහොමද? ඒ ඇවිල්ලා කොහොමද මේවා කෙරුවේ කියන එකට බිලියන කීයක් ඒගොල්ලෝ අපිට පාඩු වින්දවුවද කියලා කියන මේ ඔක්කොම ටික වාර්තාද තියෙනවා. There's nobody accounting for it. කිසිම කෙනෙක් මේ ගැන වගවත් වෙන්නේ නැහැ. These are all the problems that we have in wildlife. I was fully involved with the accelerated Mahaweli project for the environment protection side. So I know we tried hard and we did, of course, succeed. We brought about 46% of the land area in Mahaweli under protection, which was not even thought of when the project started in the 1980s. But we were able to achieve it at the end of the day. But I know today, some people are saying, why, for what is this here? It's impossible. It cannot understand. Modernization of Sri Lanka's traditional irrigation systems and sustain. This is it. Larif Zubair's report. I think those engineers involved in irrigation and other construction should definitely read this. These are all available. But the facts are whether we are willing to read them and understand. Many of you all who are in the engineering field and those who are in the irrigation field will remember and know Dr. D.L.O. Mendes, who's still around, I believe. How he compared the modern engineering system with the traditional ways of looking and working with water and showing that we are making mistakes. We should learn from the traditions. We did not learn. We did not learn. We did not make it become an ecosystems approach. These were said many, many years ago. He gives us 7 processes compared to what was given by Brohier long before any of these people as a 4-step irrigation approach. Nugambera Reservoir, blunders exposed in 2006, it is said. But we know that it was a blunder when it started itself. But what to do? We went ahead. Thousands of people who expected prosperity from Lugambera have become destitute and forced to go to other areas to do manual labor, and girls migrated to other areas to work in garment factories and other places. We know that these things were wrong, but yet we have made the mistakes. And are we learning from these things? Then comes the fantastic Samanala Weber. Many don't know that it's a real international project. You will see this. According to the news item, you see the original proposal for this project was made by an American consultant in 1966 and later revised by an Australian in 1973. Thereafter, British and Swiss consultants were engaged on the project. Late 70s, a feasibility study including detailed design and some preparatory work was carried out by Russian consultants. However, the government awarded the contract for implementing the project to Japanese and British companies. Maybe that is good, that we got everybody's views to say what to do with the Samanala Weber. And the result, there is a leak. When the water level was only 16 meters deep, a leak appeared as a small spring on the right bank about 300 meters downstream of the dam. Today it is giving water to a people in agriculture. And we are saying that is fantastic, that is fine. Is it an engineering blunder or a blessing? Leak. Minister Patili Champika Ranawaka has described the leak as a serious engineering blunder in Sri Lankan history. However, this leak provides a continuous supply of water to a downstream community dependent on agriculture for centuries. And for them, the leak is indeed a blessing. So is this how we go forward? Is this how we do things? And it is also therefore they say lack of environmental studies. Yes, because when it was proposed to do a EIA, it was said, by no, consultants have done all of these things and you don't need to do any of those things. We say same problem we faced when we did accelerated Mahaweli project at Victoria. The drainage, the reservoirs, tunneling
caused problems to the wells in the area and the water table going down. We experienced that at Samanala, and many years later when we do it at Umaga, we are facing the same problem. Have we learned? අපි ඉගෙනගෙන තියෙනවද? මේ අතීත අත්දැකීම් වලින් තියෙන දේ අපි මේවා ඉගෙනගෙන තියෙනවද? And look at this. I am going to make a bet with the audience. Tell me what this project is, if you can. One name for this project. Quality enhancement of Lunugambera National Park in the Manik Ganga and Kirindeva basins by harnessing the development of water resources of Manik Ganga. Manipulative environmental impact assessment, I take responsibility for this. Because when we could have done something for the failure, I thought, why not? Let's make it happen. This is the EIA for the Veeragala Reservoir. Does it say anything about agriculture? No. But it was done to enhance the quality of the Lunugambera National Park. The recommendation to annex the area above the Veeragala Reservoir to the Lunugambera National Park is yet to be done. අදටත් ඒ කරන්න කියපු ක්‍රියාවලිය කරලා නැහැ අදටත්. So whom do we blame? There are things that can be done for the benefit through the manipulative activities of nature, but not at a destructive way. And now there is another very interesting situation just round the corner to my house. Their elevated highway is going to go through an environmental protected area. So you have those who are against it. I am against it. I am telling you open. Because I do not agree that once you have declared a region as a protected area, you must go and play around with it anymore. But there are some very interesting outcomes which I will come to. Alternatives have been also protested against. විකල්ප දුන්නම ඒ විකල්පවලට විරුද්ධයි ඉන්නවා. මොකද අපේ ගෙවල් ටික අහිමි වෙනවා. ඒ නිසා මේ ගෙවල් වලින් යන්න බෑ. ස්වභාව රක්ෂිතය ආරක්ෂිත ප්‍රදේශය හරහා යන්න. Go through the protected area. And the net result is that we are not even looking at the alternatives of going along the disturbed areas. ඒව දුන්නම කිව්වා ප්‍රොෆෙසර් කොටකම ඉංජිනේරුවෙක් නෙවෙයිනේ. Professor Kotakama is not an engineer. So what does he know about elevated highways? I know one thing about elevated highways, you can construct it wherever you want, if you want to do it that way. විනාශ කරපු පරිසරයේ මත මේක කරන්න ඇයි තියෙන අපහසුව? ඇයි විනාශ නොකරපු පරිසරයටම යන්න ඕනේ? And what was the net result? We regazetted the protected area for development. That is how good we are with respect to the environment today. පරිසරය ගැන තියෙන ආයතනික තැකීම මේකයි. ආරක්ෂිත කලාපය තුල සංවර්ධනයක් කිරීම සඳහා තියෙන ගැසට් එක නැවත ගැසට් කරනවා. What is the basis? මොකක්ද පදනම? That is the science I am asking. That is the science that educated people must ask. And one of the responses was, Talangama is a man construct, no? Talangama again, මිනිස්සු හදපු දෙයක් නේ. ඉතින් මොකක්ද ඔක ගැන කතා කරන්නේ? So it reminded me, why God, isn't Sigiri a human construct? And it then reminded me of Visharadhananda Malini's song, Sigiri Parvata Prantaye, Ratakaravannatanam Masuran Nativa Kate, වටිනා කියන දේ විකිනිය යුතුය රටේ අමන දන්න කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ දලදා මැදුර අධිකුව මිලකල හැකිය සිරිමහා බෝධිය ලන්සුව පැහැදිලිය කළුගල් වලට විකුණාගෙන සීගිරි කුරුටි ගී බයිලා කළ හැකිය. Isn't that the same mentality? Because it is a Parakram Bahu, the sixth man construct, you can do what you like. So why not do what you like with Sigiriya?
Why not do everything you like with all the archaeological heritage reserves that we have, which are obstacles to achieving the objectives that we want in the name of development? Shame, ledger. But this is where we are today. Do we not have resolution? We have resolution. After මේවට විසඳුම් තියෙනවා. නමුත් මේ විසඳුම් සඳහා අපි යම් කිසි දෙයක් තේරුම් ගන්න. What is it that we are dealing with? අපි මොකක් එක්කද මේ ගනුදෙනු කරන්නේ? 1998 මේ ප්‍රශ්නේම මගෙන් ඇහුවා බොහෝ දෙනා. සර් මෙච්චර කාලයක් පරිසර ගැන කතා කරුවා බලන්නකො කිසිම දෙයක් වෙන්නේ නැහැ මිනිස්සු වනසනවා. දේශපාලනයේ වනසනවා තාක්ෂණ වේදීන් වනසනවා කිසිම කෙනෙක් මේව අහන්නේ නැහැ නේද? I thought a lot. And I wrote this then as a publication, and I'm just going to present you that on the time frame that I have. පරිසරය කුමක්ද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. We have to first understand what is the environment. It consists of 3 components according to my analysis. There is that component into which we evolved. අපි පරිණාමය වූ ස්වභාවික පරිසරය කියන කොටසක් තියෙනවා. ඒක අපි දන්නවා එන්න මැෂින වෙලා තියෙන්නේ. There is another component called the environment, වටාපිටාව. පරිසරය කියන්නේ වටාපිටාව, which is the built and structured. ගොඩනගන ලද ව්‍යුහගත පරිසරය තියෙනවා. අපි ඉන්නේ ඒකේ. මම මේ කියන දේවල් අසාගෙන ඉන්න කිසිම කෙනෙක් 100% ස්වභාවික පරිසරයේ අද ජීවත් නොවේ. අපි ඔක්කොම ඉන්නේ අප විසින් සකස් කරගත්ත අප විසින් ගොඩනගන ලද පරිසරය තුලයි. ඊ තුල තමයි අපිට දැන් මේ ප්‍රශ්න ටික ඔක්කොම ගොනු වෙන්නේ. මේ තුල ජීවත් වෙන අපි කවුද? Who are we in this structured environment? සංස්කෘතියෙන් ක්‍රමවේද ඉගෙනුම් මේවා අස්සෙන් අපිට න්‍යායාත්මක පරිසරයක් හදලා දීලා තියෙනවා. Theoretical environment. ක්‍රමවිධි පරිසරයක් අපිට හදලා තියෙනවා. A theoretical environment which governs us. Ask yourself, who am I? මම කවුද? It is all the theories that have come into our heads from the universities, from the home, from the society, from the school, from the politics, from everything that we are, what we are. These 3 elements belong to the planet environment. මිහිතලයේ පරිසරයට මේ කොටස් තුනයි තියෙන්නේ. අපි උපත ලැබුවේ අපිත් පරිණාමය වුණේ ස්වභාව පරිසරයට. නමුත් මේ පරිසරය අපි එන්න වෙනස් කෙරුවා සංවර්ධනය කියන නාමයෙන්. ඒ වෙනසේ ප්‍රධානම වෙනස ඇති උනේ. Biggest change happened 12,000 years ago when we became agriculturalists. කෘෂි ජීවීන් බවට පරිවර්තනය වූ විටයි. The built structure increased, the theoretical models changed, and we brought into these things numerous things, and we know the current principal theory that makes us what we are, which is economics. ආර්ථික විද්‍යාව කියන දේ තමයි අද අපි කවුද කියලා කියන එක තීන්දුව කරන්නේ. ඒක මෙලොවට බිහි වෙලා ආවේ 1870 ගණන් වල ඉඳලා. ඒක වර්ධනය වෙලා 1948ට පස්සේ මේ නව ආර්ථික ක්‍රමවේදයට අපි ගෙනිච්චට පස්සේ තමයි අපි මේ විදිහට ලොකු වෙනසක් ලෝකයට ඇති කෙරුවේ. And today we are beyond the limits of the planet. ස්වභාවයේ ශීන වුණා. ගොඩනගන සහ වියෝගත පරිසරයත් අපි විශාල වශයෙන් ලොකු වෙලා තියෙනවා. ඒකත් මිහිතලයට බරක්. අපි න්‍යායාත්මක සකස් කරගෙන තියෙන මේ පරිසරයත් මිහිතලයට බරක්. දැන් අපිට කියනවා දෙයියනේ මේක වෙනස් කරන්න. කරන්න පුළුවන් ඉන්නේ මේ දෙක නැවත මිහිතලයේ සීමාවන් තුලට ගෙන යෑමෙන් පමණයි. Only if we bring these things back within the limits of the planet that we can therefore survive for the future. If not, maybe like everybody is trying to do, we may have to find another planet. Can we do it? Yes, we can. This is the challenge of sustainable development. කරන්න පුළුවන් ඒක තමයි තිරසර සංවර්ධනය කියන න්‍යායේ අභියෝගය. We can do it, but we need behavioral changes. හැසිරීම් වෙනස්කම් අවශ්‍යයි. ආකල්ප මදි. Attitude is not enough. You must be somebody different.
So you need behavioral changes. This is the only future we have. The science of today is the technology of tomorrow. Other vidyawa tamai heta silpaya. Egana venasak naha. The livable world is fast fading as we wait to tackle the issues. Prashna visadanna balagana innakota loke vegයෙන් wenawa. We need science and technology to solve problems that have been created by science and technology. Vidya ha silpen ඇති කරපු ප්‍රශ්නය විසඳීමට විද්‍යාව හා ශිල්පයම අවශ්‍ය වෙනවා. ඒ හින්දා අපිට මේවා ගැන විතරලා හිතන්න ඕනේ. අපිට මාර්ග තුනක් තියෙනවා. ඒ මාර්ගයෙන් අපි තිරසර මාර්ගයේ ගමන් කරමු. Path to sustainability. But to go on that path, we have to think seriously about the solutions. But the sad part is, this is the reality. මේක තමයි අද තියෙන යථාර්ථය. Given the scale and nature of environment problems, we need new mental models. අලුත් මානසික ආකෘතීන් අවශ්‍යයි. And සිතන විදිහක් අවශ්‍යයි මේවා විසඳන්න. Problems cannot be solved within the mindset that created them. What a saying. කොච්චර හොඳ කියමනක්ද ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වේ. ප්‍රශ්නය ඇති කරපු මනසෙන්ම මේක වෙනස් කරන්න බෑ. වෙනත් මනසක් අවශ්‍යයි. අපි මේකට කියනවා හරිතකරණය කියලා. අපිට ඕනම නමක් දෙන්න පුළුවන්. We can give any name we want, but we have to. We have to recognize the humanistic needs between and the wants. අවශ්‍ය දේ සහ ඕනා කරන දේ අතර අපි තේරුම් ගන්න අවශ්‍යයි. We need to really recognize what is sustainable urbanization, because 60 to 70% of the people are going to be living in cities by 2030. විස්සයි 30 වෙනකොට ලෝකේ ජනගහනයෙන් 60ක් 70ක් නගරවල ඉන්න නිසා තිරසර නගරයක් කියන්නේ මොකක්ද කියන එක තේරු ගන්න ඕනේ. විසඳුම් අතර ස්වභාව පදනම් කරගත් විසඳුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපි එකතු කරගෙන අපේ මේ ගමන වෙනස් කරන්නට ලැහැස්ති වෙන්න ඕනේ. These are all massive engineering tasks. වැරදිත් තිචන් අද තියෙනවා. We have places where we have made massive mistakes. In 2008, we built the most technological city in the world. ශිල්පේ ඉහළම නගරය අපි නිර්මාණය කරන්න හැදුවා අබු ඩහබි වල මැස්ඩා සිටි කියලා. අද ඒක අසාර්ථකයි. හේතුව ආර්ථිකය මේකට මැදිහත් වුණා. The economy came in between. No wonder. This is all what you have. The first zero carbon city is a big failure. 2016 දීම මේක කිව්වා. We are now in 21. එකසේ ඊටත් වඩා විශාල දෙයක් කරන්න යනවා. I'm going to give you some good examples at the end to show you that some things can get done if you have the right vision. හොඳ දර්ශනයක් තියෙනවා නම් සමහර ඒවා කරන්න පුළුවන්. සාර්ථක වෙයිද නොවේද? ඒක දෙවෙනි කාරණයක්. ඒකට සමගාමීව වෙනස් විය යුතු බොහොම දෙයක් තියෙනවා. නමුත් බලන්න මේ සිතුවිලි. නියෝම් කියන මහා නගරයක් නිර්මාණය කරන්න යන සෞදි අරාබිය. New future, අලුත් අනාගතය කියලා තමයි නියෝම් කියන්නේ. එහි මූලික පසුතලය ස්වභාව සම්පත්, ස්වභාව දර්ශන. Future of water. 100%ක්ම මුහුදේ වතුර ලවණ අයින් කරලා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. Design and construction is going to be based, conceptualize, design, plan, execute, use, reuse capital projects. මේ ඔක්කොම පරිසර හිතකාමීව කරන්න ඒගොල්ලෝ තීන්දුව කරනවා. In harmony with nature, ස්වභාවයත් එක්ක අනුගත වෙලා. ඒකත් එක්ක එකට ගමන් කිරීමෙන් කියන පදනම යටතේ. බලන්න මේ තේමාව. දැනුම ප්‍රධාන දෙයක්. මම විස්තර කරන්න යන්නේ නැහැ. ආරක්ෂණය කිසිම දෙයකට හානි කරන්න එපා කියන පදනම යටතේ. වර්ධනය කරන්න, restore, repair, rewild. නවකරණය කරන්න, අත්කරන්න, නව්‍ය කරන්න, sustain, පාත්වා ගන්න, wise resource users, inspire, කුතුහලයක් ඇති කරවන්න, දීපනයක් දෙන්න, give something new to the idea, all from nature. And this is the model city. 500 billion US dollars is the investment, and to finish by 2030. Already started.
Things are not far away from Sri Lanka, which things are happening already. February මාසේ පළවෙනිදා සිංගප්පූරුව මෙන්න මේ නගර නිර්මාණයට මුල්ගල්ල තියලා පටන් ගත්තා. ටෙන්ගා ගෙවල් 42000ක් නව නගරයක්. Forest City ආකෘතිය බලන්න මේවා ගැන දකිනකොට ලැජ්ජයි. අපෙන් හැදිච්චි රටක්. A country that was built out of a model of Sri Lanka of the 1960s. This is what Tengah is going to look like. It's a forest city that they are building. The development is being dubbed a forest town by officials due to abundant greenery and public gardens. Ecological corridors, Parisara, Mampet, net zero emissions, designing, Takshane Tiyanava. Even Hong Kong has done the first zero carbon building. Singapore University, National University of Singapore has done and completed this building in January of 2019. All on the green side, all going on to the green building concept side. So who says we can't do it? කවුද කියන්නේ අපිට මේව කරන්න බෑ කියලා? We have the resources. We have the people. Digital transformation, market geopolitics, natural environment, urbanization, these are the ones that we will have to face the challenges. මේ තමයි අභියෝග. නමුත් මේ අභියෝග ජය ගන්න අපිට දැනුම නැද්ද? අපිට මෙවලම් නැද්ද? We have all the tools in the world. But the problem is, can we use it? Because we don't know to use it. මම කියන්නේ අපි මේක පාවිච්චි කරන්න දන්නේ නැහැ. මම මේ උදාහරණයක් දෙන්නේ. ලංකාවේ වන ආවරණය කොපමණද? ලංකාවේ වන ආවරණය කොපමණද? මේ එක එක ඒවා තියෙනවා. අධිතාක්ෂණය පාවිච්චි කරලා 20යි 20 කරලා කියනවා 2011 වෙනකොට මෙතන තියෙනවා ගණන් කරලා බැලුවොත් 129ක්. Sparse forest 7.2, close canopy natural forest 22.4. මේ විද්‍යා ප්‍රබන්ධනයක තිබුණ දෙයක්. ප්‍රකාශනය වුණේ 20යි 20ට වෙනකොට තියෙන වන ආවරණය කොතරම්ද කියන එකක් තුල. කොටසක් කියනවාද තියෙන්නේ අපිට 117යි කියලා, තව කොටසක් අපිට කියනවා තියෙන්නේ 123යි කියලා, තවත් කවුරු හරි කියනවා අපිට තියෙන්නේ 126ක් කියලා. දැන් මේකේ තියෙන හැටියට 29ක් වෙනවා. තවත් කවුරු හරි කියනවා අපිට තියෙන්නේ 29.15ක් කියලා. මෙතරම් තාක්ෂණික මෙවලන් තියෙන මේ ලෝකේ ඇයි දෙයියනේ අපේ ලංකාවේ බැරි මේක කියන්නේ? ඇයි මෙතන තියෙන ගැටලුව? Where is the science? Where is the technology? What is wrong? We need new paradigms between the natural environment. This includes rethinking. මොකද ගොඩනැගිලි වෙලත් අපිට මේ ගැටලුව තියෙනවා. සිහිනයක් තිබුණා සමහර අයට. වාස්තු විද්‍යාඥ මිල්රොයි පෙරේරා දාපතර නැහැ. but ඔහුට සිහිනයක් තිබ්බා. මේව කරන්න පුළුවන් කියලා. ඔහු ඒක කරගෙන ගියා පටන් ගත්තා. ඒක ඔහුගේ පුතා අද කරගෙන යනවා. මේ ඉලක්කය අපිට ගන්න පුළුවන්. ලෝකයේ තියෙන උසම vertical garden එක මේ හැටියට හඳුන්වලා තියෙනවා. නමුත් සමගාමීව තව ගොඩක් හැදෙනවා කොළඹ. එකකටවත් හරි තරක් නැහැ කොහෙවත්. ඔක්කොම සම්ප්‍රදායිකයි. Everything is normal. Why? අපි තමයි පළවෙනිම පරම්පරාව අපිට මෙහෙම හානියක් වෙනවයි කියලා කියා ගන්න පුළුවන්. එහෙනම් දෙයියනේ අපි ඒක වෙනස් නොකළ යුතුද? ක්ලින්ටන් මහත්තයා පත් වුණා විතරයි කිව්වා. Climate change is the extinctional threat to humanity. Unchecked, it is going to actually bake this planet. This is not hyperbole, it's real. And we have a moral obligation. අපිට වගකීමක් තියෙනවා. And then I thought, my God, why is it not happening? ඇයි මේක නොවෙන්නේ කියලා මම හිතුවා. ඉතින් මම හිතුවා මේ අපිට මේ හදන ඉංජිනේරුවෝ මහත්තුරුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මට වැරදුනෙත් නෑ, නමුත් මට පුදුම හිතුණා. This is the brochure of the University of Peradeniya Faculty of Engineering, which I have put forward, bring out here.
the additions of Theodore von Karman is mine. But in that was a fantastic saying. Ithamathma rasawat kiyapanat tibuna. Scientists study the world as it is. Engineers create the world that never has been. කොහොමද කතා? මම හරිම දුකයි. මම මේක හොයන්න වුණා කියලා. වැරදිලා හරි හේවුන නිසා නේද ඊයනේ මේක වෙනස් කරන්න. ඔබ විශ්වවිද්‍යාලයෙන් හදන ඉංජිනේරුවන් මේ ධර්මයේ තුලට නම් යන්නේ අදට කරලා තියෙන විනාශය ඇති. මෙතෙක් ලෝකයට කරලා තියෙන විනාශය කෙසේ වුවත් රටට කරලා තියෙන විනාශයවත් ගැන හිතන්න. Engineers create the world that never has been. කවදාකවත් නොතිබුණු ලෝකයක් හදන එක තමයි ඉංජිනේරුවන්ගේ කාර්යය. කොහොමද හදලා තියෙන එකද? Are you satisfied? Can you be satisfied as engineers that you have created a world that can go forward without an issue or a problem? I don't know. I'm surprised. I leave you with that. I leave you with this question, because even as way back as 2007, people have been saying in the building fraternity, for example, that we need changes. We need to look at new co-societies. So thank you very much. I hope I have aroused and been critical in my own way. While I thank the engineers for what they are and what they have done, I'm also telling you, please change that brochure. If that is what the engineers that the University of Peradeniya, a respected institute, is going to create, there must be something wrong. I see something wrong. Maybe you don't have to listen to me. But if many people read that with concern, I think you can see that there's something to look at. We have a responsibility for the future. And we are at a turning point, as Europe has recognized today. අද හඳුනාගෙන තියෙන මේ වෙනස් විය යුතු තැනට අපි දැන් ඇවිල්ලා ඉන්නවා කියන එක අපි පිළිගන්න ඕනේ. කොහොමද අපි වෙනස් වෙන්නේ කියන එකට නම් අපේ මනස නෙවෙයි හැසිරීමයි වෙනස් කරන්න ඕන. අපි මේකට ලෑස්තිද? ඔබට ඒක කිරීමට අවකාශයක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් ස්තුතිවන්ත වෙනවා ඔබට මේ අවස්ථාව ලබා දුන්නට. වාසනාවන් සුබ ගණාගතයක්. පෙරවන් සරණයි. Thank you very much, sir, for your inspiring speech. Now I invite Engineer Sarath Gamini to start the question and answer session. Over to you, sir. Appears that there are no questions or clarifications. Gamini, innada there? Gamini innawad danna ne? I think I know he is here. I think he is muted. There are no questions. No, Professor, think there are some some questions, but කවුරු හරි කතා කරනවා.
hear me now? දැන් ඇහෙනවද? ඇහෙනවා. Somebody was trying to communicate. ඇහෙනවද? ඇහෙනවා. Alright. මම සරගාමනේ වෝටර් බෝඩ් එකේ වැඩ කරා. ඔබතුමා කාලෙකට ඉස්සෙල්ලා අපි එකතු වෙලා මහනුවර අපජල ව්‍යාපෘති කැන්ඩි ෂුවරේජ් එක පිළිබඳ ජනතාවට අරන් යන්න අපි වීඩියෝ ක්ලිප් එකක් මතකයි. එදත් අපි පරිසරය ගැන කතා කරා. එහෙමයි. දැන් අපේ ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තියෙනවා. පළමු එක තමයි අපි කාලාන්තරයක් අර ඔබතුමා කිව්ව තුන්වෙනි කොටස් පරිසරය අපි මව්පියන්ගෙන් ලැබලා මේ ලේටස්ට් ටෙක්නොලොජි හරහා දැන් අපි අනේ කැඩෙනවා සරත්. අරතුමා පිළිගන්නවා ඇටි දැන් අපි ගමන් කරගෙන යනවා දැන්. ඔව්. ඇහෙනවා කැඩෙනවා. සමහර වෙලාවට මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. මම හිතන්නේ ලයින් එකේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. දැන් නම් ඇහෙන්නේ නැහැ. එතකොට ඒ යන ගමනේදී හොඳයි කියලා හිතනවා. මගේ ලැප්ටොප් එකකින් ඔන් වෙන්න බැරි වුණා. මිෂබන් අර ඩොක්ටර් බණ්ඩාර මට හිතෙනවා ඔබතුමා මේක මේ පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මේ කැඩෙනවා අපේ තාක්ෂණික උපයෝගීතාවයේ ගැටලුවක්මයි ට්‍රාන්ස්මිෂන් වල. ඒ හින්දා මේ ගමන හොඳයි කියලා ඇහුණා එච්චරයි. Let me go into the chat and see. Let me see. Please send via chat box. Homo sapiens are the aliens to the planet. Who is the only species its own environment? Right. Please pass through chat. Please find your further discussion. Is what is the future of wind power development in Sri Lanka? Maybe I will take the questions as it has come up in the chat box. Gamini, මොකද ඔයාගේ transmission එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙන ඉඳන් මේ chat box එකේ තියෙන දෙක තුනක් මම පොඩ්ඩක් කියන්න බලන්න. There is somebody who's asking what is the future of wind power development in Sri Lanka. You see, the potential for wind power in Sri Lanka was studied in 1992. How many of you all know that? Right? As engineers, I believe you all should know better than me. 1992, we did the environment or the energy potential from wind power for Sri Lanka. What did we do till very recently when we get into conflict situations? We didn't proceed to see how we could make a difference. Sensitive area studies have been done in Japan. Sensitive area studies have been done in UK. Having recognized the potential, the next best step should be to ask the question, we know where we can develop wind energy, but can we achieve it? I'll give you a very interesting story. I hope the persons are around. How the 5 wind power windmills came up in Hambantota. You all would have seen 5 windmills in Hambantota, no? A lot of you all would have seen. I had just left the Department of Wildlife because I was kicked out. I had a visitor from, I will not tell the names, but from the center, from the Ceylon Electricity Board, came to me and said, sir, see, the Wildlife Department has not given us permission to put up these 5 windmills. So I said, get me see the letter. I looked at the letter and said, you're not going to get permission because you all have asked permission to put windmills in a
national park. I said, you're not going to get it. But I said, I believe in wind power. So I will give you a draft, which you will have to send to them. And I bet you will get. So I drafted it to say that wind power potential is so much. Here is an experimental opportunity to find out whether we really can generate the wind power that we are supposed to have, and give us permission to establish 5 experimental windmills near Hambantota. There was no question. The wildlife had to give that, because you can't deny an experimental activity unless you have very, very solid evidence to say that even experiment is going to destroy. And that 5 was given. So I will ask the CEB, who had been monitoring that, how many birds have died because of that windmills, those 5 windmills? How many elephants came and leaned against it and pushed it over, which is one of the excuses given. But at the very same time, another group came, a French group wanted to put windmills inside Bundala. And I said, no way, you're not going to go inside that. You're not going to go and do things in a protected area the way you like to do it. You have to come with better models. So it didn't happen. The 5 windmills were there for how many years? Until the Hambantota development program came in the last couple of years, 2015 plus. So can the Central Environmental Bureau, Electricity Bureau, Ceylon Electricity Bureau tell us how many birds were killed by the windmill, the 5 windmills that were there? If windmills are going to kill birds, which we know has happened in some parts of the world because they were put in the wrong place. Today, the technology has changed drastically. So we must have faith in the technology for the betterment also. And I hope you know that we are now talking about not horizontal windmills, we are talking about vertical windmills. Maybe the vertical windmill will solve the solution of these massive blades that are coming. Who knows? It could, because we know that that technology and that price is getting cheaper in proportionate to the fuel generated energy. So let's see. But this is what we have to start thinking. This is where I am sorry to see that we are not in that direction. We are trying to say that there are connivance in these things. Why should we get into this situation? It's so sad. Referring to your 3 elements naturally, what is your recommendation? New theoretical model for the medium term B? Will it also be available for essential but difficult short-term reset of a mindsets of action? Yes, you can have anything. The theoretical models are often developed not by us, but beautiful philosophers who are out there doing all these things. Most of us who are in the science are very stochastic. We are very stuck-up people. Not many scientists are thinking in the so-called out of the box. But when you think it is possible. I am sure we can. Because if we don't, there can't be technology. There can't be science. Because both of that, science and technology, are based on out of the box. It is not in the box. So yes, in the medium term or in the long term, it doesn't matter. Either way you can, but we must come up with thought processes. Already it is happening. In the so-called new normal, people are being now forced to rethink as to what the new normal is. And we will have to rethink the new normal. See what Singapore did. Singapore has given a new normal model to the whole world. The only question is, would Singapore collapse while the others survive? Let's see what happens. I have a faith in Singapore's system. They will survive. And it will be a good lesson for everybody else to be. Discipline, number 1. Faith in the system, number 2. When we don't have discipline and faith, nothing works. What are the future options of marine conservation?
marine organism. It's the blue ocean, blue economy. These are the terms that people are using. Thank Ocean you. economy, plenty opportunities, but we should know how to do it properly. Thank you, Professor. Ahead Mama Sarat Gavani. I know. Then Professor sorry if I Ahead. took a little long. I wanted to. Right. අපි පළවෙනි එක තමයි අපි ඔබතුමා මහවැලි සිස්ටම් එක කතා කරලා අපි ඉංජිනේරු අපි අවශ්‍යයක් විදිහට සම්බන්ධ වුණා. මේකේ එනර්ජි කියන්නේ අපිට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා විශාල ප්‍රමාණයක් අස්වද්ද ගන්න පුළුවන්. ඩිවලොප් කරලා. එතකොට ඒ අනුව මම පිළිගන්නවා අපි. ඉතින් ඕවරෝල් ඒ මොහොතේ මොකක්ද සොලියුෂන් එක නොකරලා. ඒ වගේ පැත්තක් හිතුවොත් එහෙම අපිට රටේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට තවමත් විසඳුම් හොයන්න ඕන. Professor, you are muted, sir. හරි අනිවාර්යයෙන්ම ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුයි. නමුත් ඒ විසඳුම් සොයන්නේ අද ඉන්න ජනතාව සනසලද හෙට ඉන්න ජනතාව වනසලාද? අපි හදන්න ඕනේ අදටත් හෙටටත් අනිද්දාටත් ඉන්න සියලුම ජනතාවට සහනය දෙන්න. එහෙම කරගන්න බැරි නම් අපිට මිනිසාගේ මනසේ තියෙන විශේෂිතම හැකියාව අපි යොදාගන්නේ නැහැ. Which is long-term thinking capacity that we have. If we are short-sighted, we will never achieve the objectives for the people or for the planet, the country. අපිට දීර්ඝකාලීන සිතුවිලි සැලසුම් අවශ්‍යයි. මහවැලියේ අතීතයේ ලෝක බැංකුව හොඳ නැහැ කිව්වා. මේව කියවන්න ඕනේ. නමුත් මම කියවනේ අපිත් මහවැලියේ හිටියා. අපිත් accelerated Mahaweli project එකේ I was part of the environment committee and we did all the environmental assessments while the project was going, because we all know there was no law during that time that projects should undergo environment impact assessments. But the US government insisted that we do an environment impact assessment. If not, you won't get the funds for the development. And that is why we had to do an environment impact assessment. And we did it. And I think we rectified a lot of problems. We rectified a lot of problems. But my question is not the rectifications that we did and made it a better project than what it was on the table. That is why I said 46% of the area of the Mahaweli accelerated development project was conserved, was protected. If any scientist, any developer can find in the plan of the project that was the intention when it was launched, I am ready to face it and say, sorry, I made a mistake. I'm challenging any engineer, any developer, any planner. Look at the NEDECO report. Look at the Swedish report. Look at the World Bank report. Look at the ADB report. And tell me that those reports said you must create the Victoria Randanigala Rantambe Sanctuary. That report said you must create the Omanugala Reserve joint with Somawathiya as a protected area. It says that the upper Mahaweli catchment areas reforestation program should be accelerated. These were not there, but they came into being because
We knew at that time the amount of soil erosion that was taking place from the hill country, how quickly the dam functionality would have decreased. We learned while we were doing it, but have we followed through with it? Has the Upper Mahavali Catchment Protection Program achieved the objectives that it was set down for? Today, long big questions which we just shove under the file. We don't want to visit them again, but this country is paying for them. So I think again, Engineer Sarath Gamini has Something is happening. problem. Yeah, Yeah, so අපි සර් තව මේ ප්‍රශ්න කීපයක් නම් මේකේ අපෙන් අහලා තියෙනවා. ඔව් ඉන්නකො මට මේ දැන් එකක් තියෙනවා. කරුණා නායක, a very pertinent question. This is exactly what we as scientists has always been saying. I am 100% around with you. Don't we have a national physical plan for this country? Approved for 2016-2025. It also recommends that we should take this national physical plan to the regions and do the regional physical plans. Where are we? Why is it not being followed up? This is my question. This is my concern. Exactly what you're saying. We must have a country plan and a country direction. We have set the baselines for these through scientists, with the efforts of the scientists. But they're lying on paper. They're not moving beyond that. Should we not be emphasizing that these things should be brought back and done for? That is the reality. N. Pereira is asking how to achieve the power generation target in Sri Lanka with saving our environment. Fantastic question. I am not a power generator, but I can tell you, if you cut your waste, you will meet much of it. If you are wasting more than 15 to 17% on transmission, what do you expect? Start from reducing the waste. How to generate the power? For whom? Must all the houses in country have a refrigerator? Start thinking. Way back in 1974, power was not provided for houses if they didn't have 5 points. Why? Because it was not cheap to provide them power, because they were not going to consume it. We were not willing to provide the fluorescent bulbs and get it off the bill until it became almost forced onto the system. There are many ways you can do this. Because generation is not the only thing to save, it's the consumption. Who is telling us how to best consume the power that we have? Suddenly we wake up with advertisements and then we forget it. This is the problem we have. The global statistics are very clear if you want to go into all of those and see and how countries are achieving it. But it cannot be achieved only from one side. It has to be achieved from both sides. The generators must also be very sincere to generate it. The consumer must be sincere to ensure that they consume it rightfully, not wastefully. So it's a dual solution. I believe it can. It all depends on construction. It all depends on what is the house you need. Way back in 2005, I said, people in Sri Lanka
like to have ovens and live in ovens than in healthy houses. I will leave it to you to say what that oven is. Thank you, sir. I think we will take maybe one more question. Yes, and one more. Yeah. I think there is a question about the riverbank. Yeah, I see it. Most of the riverbanks has man-made structures. Cities where waste are directed to rivers, lakes, etc. We spend a lot of money to purify the same water which we have polluted. What are actions? Well, I can't propose the actions, but I can tell you the philosophy of the action. Number one, I told you, we are the only species on this planet who's producing waste. We are the only species in this planet which produces waste. Why must we be the one with as the biggest brain, be the only waste producer? Can we first tackle that? If you tackle that, you won't have any waste in the rivers. You will not have any waste anywhere in the planet. We are a throwaway generation. This is where the economics people have to come in. The economics people never thought there is anything called an externality till about 15 years ago or 10 or 15 years ago. Today there is something called an externality. Now the economy is telling us different things, so we are concerned. But are we paying for it? We are not paying for it. There cannot be a single item that goes into nature after one uses it, which cannot have another purpose, if not pay for the recycling or reusing, or don't use it at all. Very difficult, one might say. I would say not at all. Because the economy also has to go hand in hand to achieve this objective. If not, it can't. We have always felt for the last 50 years, I would say, that the throwaway culture is the right culture. Marilyn Monroe's skirt of 1968 can fetch over $150,000. Michael Jackson's diamond-studded glove is still worth more than $5 million US. Who's going to wear it? That is the culture. It is a waste, but why can't you break it up and give the diamonds to different people to do different things? No. It's the economics of the product. So rethinking a lot of these constructs that we ourselves have put into society is the only way, I would say, at the end of the line. That is why in 2012, it was said that we must relook at a new economic model. People are talking, people are doing it, but at the very same time, we also have to recognize the fact that we are changing very, very, very slowly. COVID-19 is giving some shocks to a lot of people across the world now. And that is visible in all the forums of the world and in all the economic discussions across the globe. If you follow these things, you will realize it. You have to be beyond science and go into the social aspects and the economic aspects. The economics is the thing. That is the thing that will determine a lot of. I think that should surmount. Yeah, thank you very much, sir. I think because of the time, I think we will go to the last part of this session. Yes. I invite Engineer
Panchula Ratnayaka, the secretary of the IESL Kandurata chapter, engineer Ratnayaka, Mama Obutuma Aradhana Karna Stuti Katawa Karanda කියලා. සුබ සන්ධ්‍යාවක් ඔබ සැමටම. මම හිතන්නේ ඉතාමත්ම කාලෝචිත ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ඔස්සේ කරගෙන ගියේ වැදගත් වැඩසටහනක අවසානයේට අපි පැමිණලා සිටිනවා. අද ඇත්තම මම හිතන්නේ ඉතාමත්ම සාර්ථක වැඩසටහනක අවසානයේ. මම සාර්ථකයි කියලා කියන්නේ හේතු දෙකක් මත මුලින්ම. එකක් තමයි මේ සහභාගීත්වය. අපි තෝරගත්ත මාතෘකාව. ඉතාමත්ම කාලෝචිතයි. අද කතා කරන ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ඔස්සේ කතා කරන්න තමයි වැඩසටහන තෝරගත්තේ. ඒ වගේම මේ මාතෘකාව කතා කරගන්න තෝරගත්ත දේශකයන්න් සම්පත්දායකයන් ඔය ඉතාම විශේෂීලා ප්‍රවීණෙක් ඒ වගේම ඉදිරිපත් කිරීමේලා ප්‍රවීණෙක්. ඒ නිසා අද සාර්ථක වැඩසටහනක් ඉතාමත්ම හොඳ සහභාගීත්වයක් මේ Zoom තාක්ෂණය ඔස්සේ 100 ගණනක් හිටියට මේ POTV event TV වැඩසටහන ඔස්සේ ඉතාම විශාල ප්‍රමාණයක් මේ වැඩසටහන නැරඹුවා. ඒක තමයි අපේ කඳුරට චැප්ටර්හි බලාපොරොත්තු. මේවැනි වටපිටාවක මේ කොවිඩ් වසංගතය වගේ අපිට ෆිසිකල් යමක් කරන්න බැරි වැඩසටහන් අවස්ථාවක කොටින්ම ආරාධනා පත්‍රයක්වත් භෞතිකව බාර දෙන්න බැරි වුණ අවස්ථාවක මේ බාරදුර කාර්ය දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මේ වැඩසටහන බාරගෙන ඒ වෙනුවෙන් මෙවැනි සූදානම් වීමකින් පැමිණිලා මෙවැනි සාර්ථක වැඩසටහනක් කිරීම වෙනුවෙන් අපගේ සම්පත්දායකයන්න් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්මානනීය මහාචාර්ය සරත් කොටගම මහතාණෙනි ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමේ කඳුරට ශාඛාව වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය මුලින්ම පුද කරනවා. ඇතැම් වැඩසටහන මෙහෙයවීම සඳහා අපි අපගේ හිතවත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සරත් ගාමිණී මහත්මයා අපි සෝදානම් කරලා තිබුණා. නමුත් තාක්ෂණයේ උට හවුල් වුණා. තවදත් අපිට සහයෝගය දෙන එක වැඩ කරන ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් ඔහුටත් අපගේ ශාඛාවේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම තමයි ISL Mother Center එක අපිට හැමදාම අතහිත දෙන උදව් කරන වැඩසටහන සඳහා සෑම දායකත්වයක්ම ලබා දෙන ISL ආයතනය ඒ සභාපති ඉංජිනේරු KPIU ධනපාල මහතා ලේකම් මංගල සිල්වා වගේම ප්‍රධාන විධායක නිලධාරී නීල් අබේසකර මහතා ඒ වගේම ප්‍රචාරක කල්පනාකාරතුමා චමිල ප්‍රියන්ත මහතා ඒ වගේම තාක්ෂණ නිලධාරී චාමර උමේෂ් මහතා නිතර හැමදාම මෙවැනි වැඩසටහන් සඳහා අපිට නන් අයුරින් සහභාගී වෙනවා. ඔවුන් වෙනුවෙන් කඳුරට චැප්ටර්හි විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහනේලා වැදගත්කම සලකලා POTV ආයතනයේ event TV මගින් මේක දිස්ත්‍රික්ක ප්‍රචාරය කරන්නට කටයුතු කරා. ඒ ඔස්සේ විශාල ප්‍රමාණයක් මේ වැඩසටහනට සහභාගී වුණා. එම කටයුත්ත සංවිධානය කරපු ඉංජිනේරු සන්න රාජපක්ෂ මහතාත් තිල්න ශමින්ද මහතාත් ඉතාමත්ම ගෞරවයෙන් කඳුරට චැප්ටර් වෙනුවෙන් අපි පිළිගන්නවා. ඒ වගේම මෙවැනි වැඩසටහන් සඳහා ඉතාමත්ම කිට්ටුව සහයෝගය දෙන අධීක්ෂණය කරන කඳුරට චැප්ටර් චාර්මන් ඉංජිනේරු මහින්ද විජේපාල මහතාත් මෙම වැඩසටහනට සම්පූර්ණ සංවිධානය කිරීම සඳහා කටයුතු කරපු මේ විධායක කමිටුවේ සමාජික පෙරදින විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කමින්ද බණ්ඩාර මහතා ඇතුළු ඒ ඉංජිනේරු මඩුල්ලත් විශේෂයෙන්ම කඳුරට චැප්ටර් වෙනුවෙන් ඉතාමත්ම ක්‍රියාකාරී දායකත්වයක් සපයන මේ විධායක කමිටුවේ සියලු දෙනාමත් ඒ වගේම මෙම වැඩසටහන සඳහා සහභාගී වීමෙන් ප්‍රශ්න ඇසීමෙන් සාකච්ඡාවට සහභාගී වීමෙන් නන් අයුරින් මේ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා යොමු කිරීමට කටයුතු කරපු ප්‍රේක්ෂක ඔබ සැම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් කඳුරට චැප්ටර්හි ගෞරවය පුද කරමින් මේ වැඩසටහන අදට නිම කරනවා. ස්තුතියි. සුබ අනාගතයක්. සුබ රාත්‍රිය. Thank you, sir. Thank you. Good night. Good night. Stay safe. Thank you. Thank you. Yeah.